හොඳයි අපි දැන් පස්වෙනි පාඩුවේ මේ තුන්වෙනි කොටස තමයි දැන් එළඹිලා තියෙන්නේ. අපි පළවෙනි කොටසේ සහ දෙවෙනි කොටසේදී සාකච්ඡා කළා මොකද්ද සීලය, සමාධිය, ප්‍රඥාව කියන්නේ කියලා. ප්‍රඥාව ලබා ගන්න විපස්සනාව අවශ්‍යයි කියලා. එතකොට මේ ලෝකේ සත්‍ය අවබෝධයන් දෙකක් තියෙනවා. සත්‍ය අවබෝධයන් දෙකක් තියෙනවා. අන්න ඒ සත්‍ය අවබෝධයන් දෙක මොකද්ද කියලා ඔයගොල්ලන්ගෙන් විභාගෙදි අහනවා. මේ විභාගයට පමණක් නොවේ සාමාන්‍ය ඉදිනදා ජීවිතයටත් ගන්න අවශ්‍ය වෙනවා. අපි යම්කිසි දෙයක් ආකාර දෙකකින් අවබෝධ කරගන්නවා. හොඳයි ලියා ගන්න. පළවෙනි ආකාරය සම්මුති සත්‍ය අවබෝධය. සම්මුති සත්‍ය අවබෝධය. මොකද්ද මේ සම්මුති සත්‍ය අවබෝධය කියන්නේ? අර මම මුලින් කිව්වේ මේ මේක හොඳයි, මේක නරකයි, මේක ගහක්, මේක වැලක්, මේ බල්ලෙක්, මේ පූසෙක් ආදී වශයෙන් ලෝකයා විසින් සම්මත කරගෙන තියෙන ආකාරයට අවබෝධ කර ගැනීමට තමයි මේ සම්මුති සත්‍ය අවබෝධය කියලා කියන්නේ. ලෝකය සම්මත කරගෙන තියෙන ආකාරයට. දැන් මේ රටට කියන්නේ මොකද්ද? මේ රටට කියන්නේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය. ඔයගොල්ලන්ගේ ඒක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන් ගුවන් ගමන් බලපත්‍රයක් හදපු දවසට ඒකේ රාජ්‍ය ලාංඡනයේ උඩින් රටේ නම තියෙනවා. මොකද්ද තියෙන්නේ? ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියලා. එතකොට මේ රට සමාජවාදී වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මේක ජනරජයක් වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. නමුත් මොකද්ද මේ රට සම්මත කරන් තියෙන්නේ? මේ රට මෙන්න මෙහෙම රටක් කියලා සම්මත කරන් තියෙනවා. හැමෝටම බැරි නිසා හැමෝමගේම නියෝජිතව පිරිසක් 225ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව කියලා ආයතනයක රැස් වෙලා සම්මත කරන් තියෙනවා. මොකද්ද? ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියලා මේ රටට නාමයක් දීගෙන තියෙනවා. ඒක සම්මුතිය. එතකොට මේ වගේ දේවල් තමයි සම්මුති සත්‍ය කියන්නේ. සම්මුති සත්‍ය කියන්නේ. එතකොට මොකද්ද ලෝකේ තියෙන එක සත්‍යයක්? සම්මුති සත්‍ය. එතකොට සම්මුති සත්‍ය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔන්න ඔය වගේ දල අදහසක් දෙන්න බලන්න පුළුවන් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එදා ගයාවේ බෝධිය යටදී අවබෝධ කරගත්තේ මොකද්ද? සම්මුති සත්‍ය නෙමෙයි. ඒක කවුරුත් දන්න දෙයක්. මේ සම්මුති සත්‍ය උඩුගම්බලා ගිහිල්ලා අවබෝධ කරගත්ත දෙයක් අවබෝධ කරගත්ත. ඒකට කියනවා මොකද්ද? පරමාර්ථ සත්‍ය කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ පරමාර්ථ සත්‍යයි. ලියා ගන්න එක. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ පරමාර්ථ සත්‍යයි. එනම් නාම සහ රූප නාම රූප කියන ස්වභාවයයි. එනම් නාම රූප කියන ස්වභාවයයි. මේ ලෝකයේ තුල සකස් වීම සිදු වී ඇත්තේ නාම රූප ස්වභාවයෙනි. මේ ලෝකය සකස් වී ඇත්තේ නාම රූප ස්වභාවයෙනි. ඊපස්සේ ලියා ගන්න මෙහෙම රූප යනු පඨවි ආපෝ තේජෝ වායු කියන ස්වභාවයයි. රූප යනු පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයයි. පඨවි යනු තද ගතියයි. ආපෝ යනු වැగిරෙන ගතියයි. ආපෝ යනු වැగిරෙන ගතියයි. තේජෝ යනු සීත උෂ්ණ ගතියයි. වායෝ යනු හමන ගලා යන හමන ගතියයි. සෙලවෙන ගතියයි. සෙලවෙන ගතියයි. නාම යනු වේදනා සංඥා සංඛාර විඥාන කියන
කොටස් 4යි. නාම යනු වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් 4යි. නාම යනු වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් 4යි. හරි. දැන් ලියන එක නවත්ත ගන්නකො. හොඳයි. දැන් එතකොට මේ රූප කොටසක් තියෙනවා නාම කොටසක් තියෙනවා. මෙන්න මේ විශ්වයම මුළු විශ්වයම නාම රූප කොටස් ටිකක් තමයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප කොටස් ටිකක් තමයි කියන අවබෝධය තමයි මේ විදර්ශනා භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් අපි සාක්ෂාත් කරගන්නේ. මොකද අපි සාක්ෂාත් කරගන්නේ විපස්සනා භාවනාවෙන් මේ ලෝකය නාම රූප පද්ධතියක්. ඒතර ඔයගොල්ලන්ගෙන් අහනවා මේ නාම රූප නම් කරන්න කියලා. එතකොට ඔය ලියාගත්ත ටික මතක තියාගෙන නම් කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගෙන් අහනවා මේ ප්‍රශ්නේ වෙනස් විදියකට. පංචස්කන්ධය නම් කරන්න කියලා. පංචස්කන්ධය ලියා ගන්න. පංචස්කන්ධය යනු ලියා ගන්න. එක මොකද්ද? රූපස්කන්ධය. රූපස්කන්ධය. දෙක වේදනාස්කන්ධය. තුන්වෙනි එක සංඥාස්කන්ධය. හතරවෙනි එක සංඛාරස්කන්ධය. පස්වෙනි එක විඥානස්කන්ධය. හොඳයි. එතකොට පංචස්කන්ධය නම් කරන්න කිව්වොත් ඔය විදිහට නම් කරන්න තියෙනවා. එතකොට ඔක තවත් ආකාරයකින් නම් කරන විදියක් තියෙනවා. අපි ඒක වෙන පාඩමකදී කතා කරනවා. අපි දැනට ඔය ඇති. හොඳයි. එතකොට අපි එන විදර්ශනා භාවනාවෙන් මොකක්ද අවබෝධ කරගන්නේ? අනිත්‍ය වූ ලෝකයේ අනිත්‍ය ලෙස අවබෝධ කරගනි. ඒකත් ලියා ගන්න මෙහෙම. විදර්ශනා භාවනාව තුළින් අනිත්‍ය වූ ලෝකය අනිත්‍ය ලෙසම අවබෝධ කරගනි. අනිත්‍ය වූ ලෝකය අනිත්‍ය ලෙසම අවබෝධ කරගනි. දුක්ඛ වූ ලෝකය දුක්ඛ ලෙසම අවබෝධ කරගනි. දුක්ඛ වූ ලෝකය දුක්ඛ වූ ලෙසම අවබෝධ කරගනි. අනාත්ම වූ ලෝකය අනාත්ම වූ ලෙසම අවබෝධ කරගනි. අනාත්ම වූ ලෝකය අනාත්ම ලෙසම අවබෝධ කරගනි. එය එසේ වුවත් ධර්මයට අකමැති පෘථග්ජන මිනිසා ලෝකය දකින්නේ සැපදායක සාරවත් වූ මනවඩන ප්‍රියජනක සැපවත් දෙයක් ලෙසය.
බුදු පසේබුදු මහරහතන් වහන්සේලා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා අත්දැකපු නිවන අත්දකින්නට නම් අප හැමදෙනා විසින්ම ආර්යකාන්තය සීලය ප්‍රගුණ කර එමගින් සමාධි භාවනාව වඩා පංච නීවරණ යටපත් කර විපස්සනාව පුරුදු පුහුණු කළ යුතුමයි. මෙම ත්‍රිලක්ෂණය දැකපු පුද්ගලයා අල්පේච්ඡ වූ පුද්ගලයෙකි. එනම් හරිම සරල ජීවිතයක් ගත කරයි. ඊටාම සරල ජීවිතයක් ගත කරයි. මහේච්ඡතාවෙන් තුරයි. එනම් ඔහුට සංකීර්ණ ජීවිතයක් නැත. ඔහු ගිජු පුද්ගලයෙක් නොවෙයි. පෙරේතයි කියන්නේ ඔහු ගිජු පුද්ගලයෙක් නොවෙයි. ඔහුව පහසුවෙන් පෝෂණය කළ හැකි. එසේම මේ ත්‍රිලක්ෂණය දැකපු පුද්ගලයා ලද දෙයින් සතුටු වේ. තව තව ප්‍රාර්ථනා නොකරයි. ඉන්ද්‍රකීලයක්සේ ජීවත් වෙයි. එනම් අටලෝ දහමින් කම්පා නොවෙයි. අටලෝ දහමින් කම්පා නොවේ. අටලෝ දහම වන්නේ ලාභ අලාභ සැප දුක යස අයස කීර්ති අපකීර්ති දැන් ලියන එක නවත්ත ගන්න.
දැන් ඔය අටලෝ දහම ගැන අපි 11 පන්තියේ පළවෙනි පාඩමේදී කතා කරනවා. 11 පන්ති පළවෙනි පන්ති කතා කරන. ඒක නිසා දැනට අටලෝ දහම මොකක්ද කියන එක උතනින් අපි නතර කරමු. ඒ වගේම මේ ත්‍රිලක්ෂණය දකින්න පුද්ගලයාගේ තවත් ලක්ෂණ කීපයක් ගැන විස්තර කරනවා. ඒක පොඩ්ඩක් සටහන් කර ගන්න. තිලකුණු හෙවත් ත්‍රිලක්ෂණය දකින්න පුද්ගලයාගේ තවත් ලක්ෂණ කීපයක්. ත්‍රිලක්ෂණය දකින්න පුද්ගලයාගේ තවත් ලස්සන කීපයක්. ලක්ෂණ කීපයක්. ලස්සන නෙමේ ලක්ෂණ කීපයක්. ඒ ටික ඔය ටික මතක තියාගන්න වෙනවා. මොකද ඔයගොල්ලෝ කෙටි ප්‍රශ්න වලදී නැත්තම් ලකුණු 3 ප්‍රශ්න වලදී නැත්තම් ලකුණු 5 ප්‍රශ්නය ව්‍යුහාත්මක ප්‍රශ්න ලියද්දී මේවා මතකයේ තියෙන්න අවශ්‍ය වෙනවා. මොකද ඔයගොල්ලන් ඇහුවොත් ලකුණු 5ක් දෙන ප්‍රශ්නේදී ත්‍රිලක්ෂණය දකින්න පුද්ගලයාගේ ලක්ෂණ විස්තර කරන්න කියලා. එතකොට අර ඉස්සෙල්ලා කිව්ව කාරණයි මේ කාරණයි මතකයේ තියෙන්න ඕන. පළවෙනි ලක්ෂණය තවත් ලක්ෂණ ටිකක් ඉස්සෙල්ලත් අපි ලක්ෂණ කතා කරා. මේ තවත් ලක්ෂණ ලියා ගන්න. පළවෙනි එක අන්තවාදී නොවේ. අන්තවාදී නොවේ. උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගතයි. දෘෂ්ටියකට නොවැටේ. දෘෂ්ටියකට නොවැටේ. අනතිමානී. අනතිමානී. ආචාරශීලී. ආචාරශීලී. සමාජශීලී. සමාජශීලී. අන්තගාමී නොවේ. අන්තගාමී නොවේ. ඒ කියන්නේ මෙහුට දියුණු පෞරුෂයක් තියෙනවා. දියුණු පෞරුෂයක් තියෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකපු නැති මිනිස්සයා හැමතිස්සෙම අවුලක ඉන්නේ. හැමතිස්සෙම අවුලක ඉන්නේ. ගැටුමක ඉන්නේ. ඒතකොට මේ දැකපු කෙනාගේ ලක්ෂණ තමයි කිව්වේ. ඒතකොට ඔයගොල්ලන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකපු කෙනෙක් ටක් ගාලා තීරණය කරන්න පුළුවන්. නේ? දැන් ඉන්නවනේ ඔය දැන් ඔය ප්‍රසිද්ධ රහතන් වහන්සේලා ඉන්නේ ලංකාවේ. එහෙම නෙමෙයි ඈ. දැන් ඉන්නේ මම රහත් වෙලා කියලා කියන අය ඉන්නවනේ කීප දෙනෙක්ම. ඒතකොට එහෙම කියන්න ඕනේ නැහැ. ඇත්තට මෙන්න තියෙන ලක්ෂණ ටික. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකපු කෙනාගේ ලක්ෂණ ටික තියෙනවා. දැන් ඔයගොල්ලෝ ගාව තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒතකොට. මේ රහත් වෙලා ඉන්නවා කියන කීප දෙනෙක් ඉන්නවනේ දැන් ලංකාවේ. අන්න ඒ අයට මෙන්න මේ ලක්ෂණ තියෙනවද කියලා බලන්න පුළුවන්. නැත්තම් සෝවාන් වෙලා ඉන්නවා කියනවනම් මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවද කියලා බලන්න පුළුවන්. නැත්නම් සකෘදාගාමී වෙලා අනාගාමී වෙලා ඉන්නවා කියලා කියනවනේ ඔය. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික බලපුවාම හරි. මේ ලක්ෂණ ටික බලපුවාම තීරණය කරන්න පුළුවන්. මේ අපිටම තීරණය කරන්න පුළුවන්. මේ බුදුරජාන් වහන්සේ දීලා තියෙන්නේ මේ අර හොද්දක රහ බලන්න හැන්දක් දීලා තියනවා වගේ මේ දීලා තියෙන්නේ. මෙන්න මේ ටික ඔබ තුල තියෙනවා නම් ඔබ ආර්යයන් වහන්සේ කෙනෙක්. නැත්නම් අපි බාහිර පුද්ගලයෙක්ගේ හැසිරීමෙන් අපිට මෙන්න මේවා තියනවාද කියලා දකින්න පුළුවන්. නැත්නම් කොහොමද අපි දැනගන්නේ? අපි බලමු උපේක්ෂා සහගතයි කිව්වොත් නේද? දෙපැත්තටම නැහැ. මිනිස්සු නේද දැන් එක පැත්තකටවත් නැති බොහොම උපේක්ෂාවෙන් ඉන්න මිනිස්සු ඉන්නවා නේ. කිසිම දෙයක් විවේචනය කරන්නේ නැති බොහොම ආදරණීය මිනිස්සු ඉන්නවා නේ දන්න. උපේක්ෂා සහගතයි. ඒතර දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. මේ ලෝකේ හොඳයි කියලා කියන්නේත් නැහැ. මේ ලෝකේ නරකයි කියලා කියන්නේත් නැහැ. මේ ලෝකේ හොඳයි නරකයි දෙකම තියෙනවා කියලා එහෙම දෘෂ්ටියකට වැටෙන්නේත් නැහැ. අනතිමානී. ඒ කියන්නේ අපි මොකද්ද තියෙන්නේ? එක්ක අපි කාට හරි යටත් වෙලා ඉන්නවනේ. නැත්තම් අපි හිතන් ඉන්නවා අපි උසස් මිනිස්සු කියලා. ඒක අනතිමානී කියන්නේ ওই දෙපැත්තම නැහැ. මම ලොක්ෙක් කියලා හිතන්නෙත් නැහැ. මම පොඩ්ඩෙක් කියලා හිතන්නෙත් නැහැ. හරිම ඔය දෙපැත්තම නැති තත්ත්වයක් තමයි. ඒකට කියන්නේ මොකද්ද? අනතිමානී කියලා කියන්නේ. ඒ වගේම මොකද්ද? ආචාරශීලී. දැන් අපි ගාව නැහැනේ කිසිම ආචාරශීලී බවක් නේද? ඒ කියන්නේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අපි දැකලා නැහැ. ඒ නිසායි අපි ගාවේ ආචාරශීලී බව නැත්තේ. නමුත් ත්‍රිලක්ෂණය දැකපු කෙනා තුර හරිම ආචාරශීලී බවක් තියෙනවා. කියන්නේ තැනට ගැළපෙන විදියට හැසිරෙනවා. බොහොම ලයාන්විතව ඒ තැනට ගැළපෙන විදියට හැසිරෙනවා. ඔගේ අන්තගාමී වෙන්නේ නැහැ කියනවා. අර අන්තවාදී වෙන්නේ නැහැ කිව්වා වගේම තමයි.
අන්තවාදී වෙන්නේ අන්තගාමී වෙන්නේ. ඒ කියන්නේ එක පැත්තකට යන්නේ නැහැ. හොඳයි. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ පස්වෙනි පාඩමේ තියෙන කාරණා ටික ඔයගොල්ලෝ අවබෝධ කරගන්නට ඕන. සටහනේ තියෙන්නට ඕන. ඒවා මතක තියෙන්න ඕන. මොකද පස්වෙනි පාඩමට අදාළව ඒ ලකුණු එකේ ප්‍රශ්නේ, ලකුණු දෙකේ ප්‍රශ්නේ, ලකුණු තුනේ ප්‍රශ්නේ, ලකුණු පහේ ප්‍රශ්නෙට මෙන්න මේ ටික තියෙනවා. එහෙනම් මාගොල්ලන්ට තව පොඩි පැවරුමක් දෙනවා. පැවරුමක් දෙනවා. ඒක කරන්නට ඕන. ඒක කරන්නට ඕන. ඒ කියන්නේ 15 වෙනිදා ඉස්කෝලේ එනකොට ඒක කරගෙන එන්නට ඕන. මොකද්ද පැවරුම? ත්‍රිලක්ෂණය දැකපු කෙනාගේ ලක්ෂණ සඳහන් කර. ත්‍රිලක්ෂණය දැකපු කෙනාගේ ලක්ෂණ සඳහන් කර. සාමකාමී සමාජයක් බිහිවීම උදෙසා. සාමකාමී සමාජයක් බිහිවීම උදෙසා විපස්සනා භාවනාව තුළින් ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමේ වැදගත්කම. ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමේ වැදගත්කම සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න. තරෝක ලකුණු 5ක ප්‍රශ්නයක්. හොඳයි. එහෙමනම් ඔන්න පස්වෙනි පාඩම අපි කොටස් 3කින් ඉවර කළා.